අයිබෝන් සුබෝදෑසනක් හිතවතුනි. සුපුරුදු ලෙන්ගතුකමින් අදත් මුණ ගැසෙනවා. අද අප්‍රේල් මාසයේ 11 වෙනිදා. ඉතින් අදින් පසුව ආරම්භ වන සතිය තමයි අප අවුරුදු එනකම් බලන් ඉන්නේ, අවුරුදු දවස් එනකම් බලන් ඉන්නේ, උත්සව සමය උදා වෙනකම් බලන් ඉන්නේ. ඉතින් ඒ සමය පිළිබඳව සිහිපත් කරදී වඩාත් ආරක්ෂාකාරීව කටයුතු කරන්න කියන ඉල්ලීම බොහොම ආදරෙන් අපි ඔබට කරනවා. ඉරිදා දවසේ පත්‍රය ආරම්භ කරන්න කලින් අපි සූදානම් ද පත්‍රය ආරම්භ කරන්න. එකා වෙනුවට දෙන්න සමගින් අද පත්‍රය ආරම්භ කරන්න. ෆෙරොස්ඩීන් good morning. Good morning චන්දන. සුබෝදෑසනක් වේවා. එසේ වේවා. අපි ඉස්සලාම් බලමු අපේ සිංහල පත්‍ර මොනවද තියෙන කියලා. අවුරුද්දටත් ලං වෙලා අවුරුද්දට ලෑස්ති වෙලා. ඔව් මොනවද තියෙන කියලා. මොනවද තියෙන කියලා. හැබැයි මේ ඉස්සලම යන්න හදන්නේ මේ කැවිලි මේසර නෙවෙයි. අපි මුලින්ම යන්න හදන්නේ මොන වගේ දේවල් ඉස්සරහට වෙනවාද? ඒ අතර ආණ්ඩුවේ ගමන කොහොමද? ඒ නිසා ඒ ගැන කියවෙන පුවත් කිහිපයක් තියෙනවා. ඒ නිසා එතනින් අද පටන් ගන්න කියලා හිතුවා. එනිදා දිවයින අද ආරම්භ කරනවා තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ මෙහෙම අර්බුදයක්ද වෙන්වීමක්ද ප්‍රශ්නාර්ථයක් අගමැතිගෙන් හදිසි සාකච්ඡාවක් අනුර බාලසූරිය ප්‍රධාන පුවත දිවෙන්ට වාර්තා කරනවා. මේක කියන කතාව බලමු. මේ වගේ කතා තවත් කිහිපයක් තිබෙනවා. විශේෂ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ નાයකයින් ලබන 19 වෙනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලිගහ මන්දිරයට කැඳවනු ලැබ ඇත කියලයි එහි ශීර්ෂ පාඨයෙන් කියවෙන්නේ. මෙම විශේෂ සාකච්ඡාවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ද සහභාගී වීමට නියමිතයි. පළාත් සභා මැතිවරණය මේ දිනේ පැවැත්වීම ඇතුළු වත්මන් දේශපාලන කරුණු රැසක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරනවා දිවයින. දිවයින එහෙම කියද්දී අපි යනවා ලංකාදීපයට. ලංකාදීපය කියන්නේ ටිකක් වෙනස් විදිහට. එයත් ලංකාදීපේ වාර්තා කරන ප්‍රධාන පුවත ලෙසින්. ඒ මෙන්න මෙහෙම. ආණ්ඩුවේ ගැටුම ලෙහන්න අගමැති මැදිහත් වෙයි සාකච්ඡාව 19 වෙනිදා අජන්ත කුමාර අගලකඩයි මේ වාර්තාව ගෙනෙන්නේ. දැන් ලංකාදීප කියන්නේ වෙනස්ම විදිහකින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක්ව මෙවර මේ දිනේ සමරන්නේද නැද්ද යන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වෙනිදා පැවැත්වෙන ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනමත් හවුල්කාර පක්ෂ වෙනමත් මේ දිනේ සැමරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුල දැඩි කතාබහක් මේ වන විට ඇතිව තිබේ කියලායි සඳහන් කරන්නේ. ඔන්න මේ ගැටයක් නැත්නම් ගැටලුවක් ලෙහන්නට තමයි 19 වෙනිදා මේ විශේෂ සාකච්ඡාව පවත්වන්නේ කියලා ලංකාදීප කියන්නේ. හැබැයි දිවයින කිව්ව වෙනත් කතාවක්. ඔය අතර අපි යනවා දේශීය පුවත්පත වාර්තා කරන ප්‍රධාන පුවතත් මේ හා සම්බන්ධ වෙනවා. ඒ කොහොමද? පළාත් සභා ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරණමක් ගයන් ගාල්ලගේ මේ කරණම ගැන ලියනවා. මෙන්න එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් අලුත් සන්ධානයක් බිහි කිරීම සඳහා පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් මේ දිනවල පවතින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි කියලා සඳහන් වෙනවා. අපට මතකයි පසුගිය දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විශේෂයෙන් පක්ෂ කිහිපයක් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවක නියැලුණා. එහිදී කියනවා මේ සඳහා දැනට ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ කිහිපයක් එකතු වී ඇති බවත් නිල නොවන අයුරින් කී සාකච්ඡා පවත්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ දේශයට ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් ඔය අතර අපට මතකයි පසුගිය දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මේ අනිකුත් පක්ෂ නායකින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒක සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වුණු විමල් වීරවංශ මහත්මයා කිව්වා අපේ අතර එහෙම මොකුත් සාකච්ඡාවක් තිබුණේ නැහැ. මේ ඉස්සරහට වැඩ කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා කියලා. එතකොට ඒහා මේහා සම්බන්ධයක් තිබෙනවාද? ඒ ගැන ඉදිරියේදී දැනගන්න පුළුවන්කමක් ලැබෙවි. අප දැනගත් සැනින් ඔබට කියන්න සූදානම් වෙනවා පත්තරෙන්. ඊළඟට යන්නේ මව්බිම. මොකද මේ කාරණාව මහා සම්බන්ධ වෙනවා. පළාත් සභා පනතේ අවුල් ලිහා ගන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මහින්ද හමුවෙයි මව්බිමට වාර්තා කරන්න එහෙමයි. මේ කලින් කියූ කාරණාව තමයි විවිධ විදිහට මේ ආකාරයෙන් වාර්තා වෙමින් යන්නේ. එහිදී විශේෂයෙන්ම සඳහන් කරන කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම පළාත් සභා පනතට අනුව ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේද මේ පළාත් සභා ඡන්දය නැත්නම් විශේෂයෙන්ම 1988 අංක 2 සහ 2017 අංක 14 දන්න පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතෙහි සඳහන් ඇතැම් යෝජනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මෙලෙසින් 19 වෙනිදා ග්‍රාමාත්‍යවරයා මුණ ගැසෙන බවයි මෙන්න මේ පුවතෙන් මව්බිම වාර්තා කරන්නේ. අපි බලමු 19 වෙනිදාට ඒ සාකච්ඡාවෙන් පස්සේ එළියට එන්නේ මොන වගේ ප්‍රවෘත්තියක්ද කියලා. පත්‍රය ආරම්භ කළේ ලෙසින්. අපි යනවා ඉංග්‍රීසි පොත්පත්වලට. අපි බලමු ඊළඟට සන්ඩේ අයිලන්ඩ් එකේ මොනවද අද පළ වෙලා තියෙන්නේ කියලා. ප්‍රධාන හෙඩ්ලයින් එක කියන්නේ people now wary of buying certain products.
Toxic coconut oil scare trigger public wave of fear over aflatoxins in foodstuffs. Suresh Pereira. In the backdrop of a top official of Sri Lanka's key standards body coming under heavy flack over her controversial claim that several other consumer commodities also contain toxic substances, public apprehension has shifted to many other products in the market following a wave of fear triggered over cancer-causing free radicals in foodstuffs, industry players said. The Trade Ministry has already initiated a disciplinary inquiry into the assertion by Dr. Siddhika Senaratne, the Director General of the Sri Lanka Standards Institution, that aflatoxins are also found in certain other food items sold to the public. Aflatoxins are a family of toxins produced by certain fungi found on agricultural crops. As the SLSI's scientists remarks during a television talk show, ignited an uproar following the seizure of imported stocks of contaminated coconut oil. Making කතාවෙන් කියවෙන්නේ අර ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩඩ්ස් ඉන්ස්ටිටියුෂන් එකේ ඩිරෙක්ටර්ස් එයා කතාවක් කිව්වා පොල් තෙල් වල විතරක් නෙමෙයි ලංකාවට ගෙන්නන අනෙකුත් කෑම වර්ගවලත් කෑම මේ උයන්න පාවිච්චි කරන අනිත් ද්‍රව්‍යවලත් ඇෆ්ලටොක්සින්ස් තියෙනවා කියලා තියෙන පුළුවන් කියලා කතාව පවත්වනවා. ඒකෙන් මේගොල්ලෝ කියවන්නේ දැන් ලංකාවේ ගොඩක් කට්ටිය කෑම වර්ග බොහෝ දෙයක් කෑමට බය වෙලා ඉන්නවා කියන එක. ඒ කියන්නේ හැම එකකින්ම තියෙනවා කියන අර්ථයක් නෙන්නේ. ඔව්. දැන් ඕන දෙයක් කන්න බයයි කන්න නැතුව ඉන්නවා මිනිස්සු. ගොඩක් දේවල් ගන්නෙත් නැතුව ඉන්නවා කියන එක තමයි. ඒ කියන්නේ විෂ වර්ග ටොක්සින්ස් මේ කෑම ද්‍රව්‍ය. ඔව්. නැත්නම් පිළිකාකාරක විෂ ද්‍රව්‍ය මේ කෑමවල තියෙන්න පුළුවන් කියලා බය වෙලා ඉන්නවා කියලායි කියන්නේ. ඒත් සමගම ඒ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් ඉන්ස්ටිටියුෂන් එකේ ඩිරෙක්ටර් ડોક્ટર සිද්ධිකා සේනරත්න කියපු කතාවට මේ විභාගයක් ඒ කියන්නේ ඩිසිප්ලිනරි ඉන්ක්වයරි එකක් කරගෙන යන එක තමයි දැනට වෙන්නේ. ඉතින් ඒක කොහොම වේද කියලා අපිට බලන්න පුළුවන්. ඒත් මම නම් හිතන්නේ එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඉස්සරහට මම කියන්නේ අවුරුදු සමයත් එන එකේ ගොඩක් කට්ටිය කැවුම් කොකිස් කණ්ඩයත් එහෙම බය වෙයි දැන්. ඔව් එහෙම කතාවක් තියෙනවා. ගණන් වැඩි වෙලා කියලා අපි කියන කීප පස්සේ. අපි බලමු ඒක ගැන. ඒත් එක්කම අපි බලමු ඊළඟට අද සන්ඩේ අයිලන්ඩ් එකේ මොනවද තියෙන කියන මේ කතාව අපිට ආරංචි වුණා සිකුරාදා වෙද්දි වගේ. බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරු මිය ගියා අවුරුදු 99කදී. Prince Philip dies at age 99. Prince Philip, Queen Elizabeth II's husband, has died aged 99, the Buckingham Palace has announced. Buckingham Palace said it is with deep sorrow that Her Majesty the Queen has announced the death of her beloved husband, His Royal Highness the Prince Philip, Duke of Edinburgh. His Royal Highness passed away peacefully this morning at Windsor Castle. Boris Johnson said he inspired the lives of countless young people. Speaking at Downing Street, the Prime Minister added he helped to steer the royal family and the monarchy so that it remains an institution indisputably vital to the balance and happiness of our national life. Making කියවෙන්නේ අපි දන්නවා බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරු අභාව ප්‍රාප්ත වුණා සිකුරාදා මම හිතන්නේ එයාට එතකොට වයස අවුරුදු 99ක් වෙනවා. එතකොට බ්‍රිතාන්‍යයේ රජින Queen Elizabeth II එතුමියගේ ස්වාමියා වෙන්නේ බ්‍රිතාන්‍යයේ අගමැතිතුමා බොරිස් ජොන්සන් කියනවා මේ ෆිලිප් කුමරාගේ මේ ඉම්පෝර්ටන්ස් එක කියන්නේ එයාගේ වැදගත්කම වෙන්නේ එයා නිසා ඒ රජ පවුල සහ බ්‍රිතාන්‍යයේ හැම එක්කෙනාගේම සාමාන්‍ය ජීවිතයේ හරියාකාරව යන්න බොහෝ සහය වෙලා තිනවා මේ ෆිලිප් කුමරා කියලා. එහෙනම් තමයි ඒක කියවෙන්නේ. ඊළඟට අපි බලමු තවත් කතාවක් තියෙනවා. CB employees launch sick note campaign, pay rise to cost government an additional 9 billion rupees. ඒක ලියන්නේ Ifam Nizam, notwithstanding the economic crisis triggered largely by COVID-19 pandemic, the government is expected to grant a 25% salary increase to the 28,000 workforce of the Ceylon Electricity Board, which will cost the Treasury an additional
9 billion rupees annually, the official sources say. As a protest against the delay in granting the salary increment due in January, around 90% of the CEB workers launched a sick note campaign on Thursday. මේ ලංකා විදුලි බල මණ්ඩලයේ කට්ටියට ඒ කියන්නේ ජනවාරි මාසයේදී පඩි වැඩි කිරීමක් නියමිත වෙලා තියෙනවා. ඒක පරක්කු නිසා ගිය බ්‍රහස්පතින්දා ඒ වැඩ කරන කට්ටිය මොකද්ද වැඩ වර්ජනයක් සික් නෝට් කැම්පේන් එකක්. ඒ කියන්නේ අසනීප නිවාඩු අසනීප නිවාඩු කැම්පේන් එකක් පටන් ගත්තා බ්‍රහස්පතින්දා දිනේදී. පඩි වැඩි කරනකම් අපි ටිකක් සනීප නැහැ. ඔව්. දැන් ඒ පඩි වැඩි කරනවා කියලා නියමිත වෙලා තියෙනවා. ඒ පඩි වැඩි කිරීමේදී ලංකාවේ මේ ආණ්ඩුවට හෝ මේ බණ්ඩාගාරයට අවුරුද්දකට වැය වෙනවා රුපියල් බිලියන 9ක වියදමක්. අමතර වියදමක්. ඒක ලංකාවට මේ වෙලාවේ ඒ කියන්නේ මේ COVID-19 නිසා මේ ඉකොනොමි එකට තියෙන හානිත් එක්ක ලංකාවට ඒ ගාන දරා ගන්න පුළුවන්ද බැරිද කියන එක ලොකු ප්‍රශ්නයක්. අපි ඒත් එක්ක බලමු සිලෝන් ටුඩේ එකේ මොනවද තියෙන්නේ කියලා. Main headline reads Easter Sunday attacks probe Presidential Commission of Inquiry cost taxpayers 650 million rupees. මේක කියන්නේ බුද්ධික සමරවීර approximately 650 million rupees has been spent on the Presidential Commission of Inquiry into the 21st April 2019 Easter Sunday bombings. The Ceylon today reliably learns. However, sources said that the total cost could be even higher as the expenditure of the final phase of the Presidential Commission of Inquiry has not been calculated as yet. The final report of the Presidential Commission of Inquiry, which runs into approximately 100,000 pages, cost around 10 million rupees to print. දැන් මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් පත් කරානේ. ඒ පත් කරලා ඒ පත් කිරීමේදී ලංකාවේ රජයට වැය වෙලා තියෙනවා රුපියල් මිලියන 650ක වියදමක් ඒ මුළු කොමිෂන් පවත්වාගෙන යන්න. කොමිෂන් පවත්වාගෙන පටන් ගත්ත මොහොතේ ඉඳන් අවසන් වන මොහොත දක්වා. දැන් ඒ රුපියල් මිලියන 650 කියන්නේ මුළු ගානම නෙමෙයි. තව ඔය අන්තිම මාස ගණන් වල වෙච්ච දේවල් තාම ගණන් හදලා නැහැ. ඔව් ඒක දල වශයෙන් දැන් ඔක 650ක් කිව්වහම ඔක තවත් තේරෙන භාෂාවෙන් කියමු. ඔව්. රුපියල් කෝටි 65ක් ඊට වැඩි වෙන්න පුළුවන්. දැන් ඔය ඒ කොමිසමේ රිපෝට් එක ප්‍රින්ට් කරන්න ඒකට පිටු ලක්ෂයක් තියෙනවා. ලක්ෂයක් තියෙනවා. ඒ රිපෝට් එක ප්‍රින්ට් කරන්න විතරක් රුපියල් මිලියන 10ක් වැය වෙනවා ආණ්ඩුවට. ඒක තමයි කියන්න තියෙන්නේ ඒ කතාව ගැන. අපි ඊට පස්සේ බලමු තවත් කතාවක් සිලෝන් ටුඩේ එකේ. මේ කතාව ලියන්නේ තමීනා රාසික්. මේක හොඳ කතාවක් වෙන්නත් පුළුවන්, අසුබ කතාවක් වෙන්න පුළුවන්. ඒ ළමයිගේ කියන්නේ ඉගෙන ගන්න කැමති කට්ටියට ඒක හොඳ නැති ආරංචියක් වෙන්න පුළුවන්. හොඳ ආරංචියක් වෙන්න පුළුවන්. කියන්නේ පිටිපස්සේ පොලිමේ ඉන්න කට්ටිය බෑක් බෙන්චර්ස්ලා ඒගොල්ලන්ට හොඳ එකක් වෙන්න පුළුවන්. අපිද නෑනේ අපි හිටියා. ඉස්සරහා ඉන්න කට්ටියට මේක අසුබ ආරංචියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ grade 5 scholarships and A-level and O-level 2021 exams postponed. Tamina Razik writes, the Education Ministry has decided to postpone 3 main competitive school examinations for 2021, which were scheduled to be held in August and December this year. ඒ කියන්නේ පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ අපස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග තුනම ඒ කියන්නේ මේ අවුරුද්ද නියමිත විභාග තුනම කල් දාලා කියලායි කියන්නේ ඒ කතාවෙන්. හරි. ඊට පස්සේ අපි යන තවත් කතාවකට Railway Guards engine operators on strike written by Buddhika Samarveera. Despite the announcement that a special train service would be in operation in view of the Sinhala and Tamil New Year, Locomotive Engine Operators Union and Railway Guards went on strike on 9th April over several demands. දැන් අවුරුද්දට අලුත් අවුරුද්ද සැමරීම සඳහා විශේෂ දුම්රිය සේවාවක් ඉස්සරහට දාලා තියෙනවා. ඒ කියන්නේ මේ නියමිත කරලා තියෙනවා.
ඒ වුණාට ඒත් එක්කම ඔය මේ දුම්රිය පදවන එන්ජිනියර්ස්ලා සහ ඔය රේල් ගේට්ටු මේ මුරකරුවෝ ඒ කට්ටිය මේ වැඩ වර්ජන පටන් අරන් තියෙනවා. ඒගොල්ලන් ඉල්ලීම් ගොඩක් තියෙනවා. ඉල්ලීම් වලට අපි දැම්මම යන්නේ නැහැ. ඒ වුණාට ඒ ඉල්ලීම් ගොඩක් තියෙන නිසා වැඩ වර්ජන පටන් අරන් තියෙනවා. ඒක කොහොම කෙලවර වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ තමයි වර්තමාන තත්ත්වේ. පඩි වැඩි කිරීම සහ ඉල්ලීම් නැතිනම් ලෙඩ නිවාඩු බැයි නම් විරෝධතා ඒත් බැයි නම් උද්ඝෝෂණ මේ වගේ දේවල් තමයි අපට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන්නේ. දියුණු වෙන රටක බොහොම අමාරුවෙන් ආර්ථිකය ගොඩ ගන්නට හදන රටක මහා වසංගතයක් සමගින් තරඟ කරන රටකට මේවා මොනතරම් ගැළපෙනවාද බලපානවාද කියලා කණ්ණාඩි ඉස්සරහා ගිහලා බලන්න වෙනවා. ඇත්ත කතාව මේකයි. මේ දේශපාලනය නොවේ කිසිදු දේශපාලනයක් නැතුව සත්‍යවාදී පොළොව මත හිටගෙන කණ්ණාඩි ඉස්සරහින් බැලුවාම මගේ පිටිපස්සේ මගේ රට පිටිපස්සේ මෙහෙම දේවල් තියෙනවා කියලා ඇතම් විට පෙයි ඇතම් විට නොපෙනෙයි. ඒක තම තමන්ගේ විදිහක්. අපි යනවා මව්බිමට. අපි කියාගෙන ආවේ දේශපාලන ඉදිරියට කොහොම යයිද කියලා. හවුල්කාර පක්ෂ ගැන කතා වුණා, ආණ්ඩුව ගැන කතා වුණා, පළාත් සභා පනතේ අවුල් ලියා ගන්න කතා වුණා. මම නැවත මතක් කරලා දෙනවා. දැන් සූදානම් මෙන්න මෙහෙම කියන්නට මැයි දිනේ එනවා. මැයි දිනේට මැයි රැලි පවත්වනවා. පසුගිය වසරේ මැයි රැලි පවත්වන්නට යෙදුන්නේ නැහැ. ඒකට හේතුව ඔබ දන්නවා. ඊට පෙර වසරේත් එහෙමයි. ඔබ ඒකට හේතුව දන්නවා. දැන් මේවර මැයි රැලි පවත්වනවාද? ඔව් මෙන්න සජබ මැයි රැලිය කැම්බල් පිටියේදී ජේ.ටී. ද සිල්වා වාර්තා කරනවා. ඒකේ කියනවා ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයෙන්ම සජබන ඔයසේනම් සමගි ජන බලවේගී ක්‍රියාකාරීන් එක්කාසු කරගෙන කැම්බල් පිටියේදී මැරිලි පවත්වන්නට දැනටමත් කටයුතු කරනවා කියන කාරණාව තමයි එහි ලේකම් රජිත් මද්දු බණ්ඩාර මහත්මයා කියන්නේ. ඔය අතර ජනතා විමුක්ති පෙරමුණේ මේ දිනවල සටන් පාඨය මොකක්ද? ඒ ගැනයි මේ වස විසින් රට බේරගන්න හැටි ලාල් කියයි අනුරාධා හේරත් මේ ගැන වාර්තා කරනවා. දේශපාල මණ්ඩල සභික කේඩි ලාල්කාන්ත මහත්මයා කියනවා වස විසින් රට බේරගන්න අප සූදානම් අප විවිධ පැලැස්තර නොවේ අප වෙනසක් බලාපොරොත්තු වෙනවා වෙනස මත ඉඳගෙන අප ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි කියන්නේ. ඔවුන්ගේ මූලිකම මේ දවස්වල තේමා පාඨය බවට පත් වෙලා තිබෙන්නේ වස විසින් රට බේරා ගන්න කාරණාව. ඔය අතර ලංකාවේ ඡන්ද පවත්වන ක්‍රමය ඡන්ද විදිය හොඳයිද? බොහෝ දෙනෙක් මැසිලු නගිනවා. හැබැයි තියෙන ඡන්ද ක්‍රමයටම ඡන්දය ලබා දෙන්න වෙනවා. ඔය අතර ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කියන කාරණාවක් මාව උපුටා ගන්නවා. ලංකාවේ ඡන්ද ක්‍රමය ලෝකයට විහිළුවක් වෙලා. මෙන්න බලන්නකො මේක අපි විහිළු කතාව ටිකක් කියලා බලමු. මැතිවරණ ක්‍රම හරහා ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව තිබෙන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්මයා ඉරිදා මව්බිමට ප්‍රකාශ කළා තිබෙනවා. මේ ලෝක විහිළුව වනුයේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ආයතන 4 වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද පැවැත්වීමට ක්‍රම 4ක් යොදා ගැනීම බවද අමාත්‍යවරයා සඳහන් කරලා තිබෙනවා. සමස්ත රටම එක කොට්ටාශයක් ලෙසගෙන පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද ක්‍රමවේදය පිළිබඳව කිසිදු ගැටලුවක් නැති බවද මෙහිදී සඳහන් කළ තියෙනවා අමාත්‍යවරයා. හැබැයි පාර්ලිමේන්තුව පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා ගැනීමට එකිනෙකට වෙනස් ක්‍රමවේද යොදා ගැනීමෙන් ශ්‍රී ලංකාව ලෝකයට විහිළුවක් වී ඇති බව තමයි මෙහිදී සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. මේ ඡන්ද ක්‍රමය ගැන මොනතරම් ප්‍රශ්නකාරී ගැටලුකාරී තැන් පසුගිය දවස්වල කතා වුණාද? අමාත්‍යවරයාම සඳහන් කරනවා මේක ලෝකයට විහිළුවක් වෙලා කියලා. එහෙමනම් ඒ ලෝකෙ විහිළුවෙන් අපි බේරෙන්න ඕන. ඒ සඳහා එක් ක්‍රමවේදයක් එක නීතියක් බවට පත්විය යුතුයි කියලා අප විශ්වාස කරනවා. අප සූදානම් වෙනවා ලංකාදීපයේ තවත් තොරතුරු යන්න. තොරතුරු රැසක් තිබෙනවා සතියන්තයේදී. මේ උත්සව සමයේ ඉතාමත්ම ප්‍රවේශමෙන් ගත කරන්න කියන දේ අප ඉරිද මේ විදිහට පත්තරය ආරම්භ කරද්දී අපි ඉල්ලනවා. හැමදාමත් පත්තරය ආරම්භ කරද්දී ඒ ඉල්ලීම කරනවා. ඇයි මේ කොරෝනා අවදානම තාමත් අපේ රටින් පහව ගිහිල්ලා නැහැ. ඔබ දන්නවා අසල්විස් ඉන්දියාවේ තත්ත්වය ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. දිනකට වාර්තා වන ආසාදිත සංඛ්‍යාව 1,35,000 පැන්නා ඉන්දියාවේ. මෙවන් තත්ත්වයක් මත තමයි අපට අවුරුදු දා වෙන්නේ. එහෙමනම් තුන්වෙනි කොරෝනා රැල්ලක් එන්න පුළුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියූ ප්‍රකාශය නිශාන්ත කුමාර බණ්ඩාර ලංකාදීපයට උපුටා ගන්නවා. මෙන්න දැනට කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති අවස්ථාවක ජනතාවගේ හැසිරීම අනුව තුන්වෙනි කොරෝනා රැල්ලක් මතුවීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ප්‍රකාශයයි මෙසේ සඳහන් කරන්නේ. ඇතැම් අය දුරස්ථ භාවය ගැන කිසිදු සැලකිල්ලකට නොගෙන නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකොට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව එම සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ බව අද වාර්තා කරනවා මෙසේ ලංකාදීප පුවත්පත.
ඔය අතර සිළුමිණ ජාතික පුවත්පතට යනවා. එහිම තවත් දිගුවක් සහ ඉල්ලීමක් උත්සව සමයේ සංචරණයේ ප්‍රවේශමින්. ඒ ගැන කියන්නම් වෙලාව බලලා. උත්සව සමයේ සංචරණයේ ප්‍රවේශමින් කියන ඉල්ලීම සමගින් සිළුමිණ වාර්තා කරනවා. ඒ තාරක වික්‍රමසිංහගෙන ප්‍රවෘත්තියක් අපි බලමුෙන් කියන්නේ කාරණා මොකක්ද කියලා. ලංකාදීප කියූ කාරණාවෙන්ම ඒ ගැන ඔබට ගම්ම්‍ය වෙනවා. කොවිඩ් රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර අඩුවක් පෙන්වන නමුත් උත්සව සමයේ හැකිතරම් මහජනයා සමග ගැවසීම අඩු කරන්නයි COVID-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය දන්වනවා. COVID-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ රෝගීන් අවමට්ටමේ පැවති යාපන දිස්ත්‍රික්කයේ රෝගීන් ප්‍රමාණය ප්‍රමාණාත්මකව ඉහළ ගියා එක් අවස්ථාවකදී. ඒ නිසා අන්න ඒ තත්වයන් සැලකිල්ලට ගනිමින් ඉදිරි උත්සව සමයේ කටයුතු කරන්න කියලා. ඒ සමගින්ම යනවා අපි විවිධ මාතෘකාවලට යනවා. ඉරිදා දවසේ ඔබ දන්නවා බොහෝ තොරතුරු තිබෙනවා ඉරිදා වෙද්දී මේ ගෙවුණු සතියේ. දැන් විෂ තෙල් ගැන කතා වුණා, DNA ගැන කිව්වා, ඉංග්‍රීසි පුවත්පතක තියෙන අපත් ඔබත් නිරන්තරයෙන්ම කතා වන කාරණාවක් මෙන්න සිළුමිණ අද තමන්ගේ ප්‍රධාන පුවත ලෙසින් වාර්තා කරනවා. ඔබ දන්නවා දැන්ටමත් මේ කාරණාව. විෂ පොල් තෙල් ගෙන්වූ සමාගම් 5කට වැඩ වරදී CID දැනටමත් සමාගම් 3කින් ප්‍රශ්න කිරීම ආරම්භලා නිහාල් පී අබේසිංහයි මේ වාර්තාව ගෙනෙන්නේ. පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු පොල් තෙල් මෙරටට ආනයනය කරන ලද මහා පරිමාණ සමාගම් පිළිබඳව පාරිභෝගික අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව විසින් පාරිභෝගික ආරක්ෂණ පනතට හා රේගු ආඥා පනතට අනුව නීතිමය කටයුතු කරන බවත් මේ වන විට අදාළ විෂ පොල් තෙල් ප්‍රතිඅපනයනය කිරීම ආරම්භ ඇතැයිද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා මෙහිදී ප්‍රකාශ කරලා තිබෙනවා. මේ තමයි මෑත කාලේදී අපිට අහන්න ලැබුණු විශේෂම ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරද්දී අපට අහන්න ලැබුණු බරපතලම කාරණාව. ඩීන් කිව්වා පොල් තෙල් වල විතරක් නෙවෙයි තවත් ආහාර ද්‍රව්‍ය වල ඒවා තියෙනවා කියලා. ඒ මහා පුදුම කාරණාවක්. ඒ සත්‍යයක් නම් ඒ පුදුමය තවත් මම හිතන්නේ දෙගුණ තෙගුණ කරන කාරණාවක් බවට පත් වෙනවා. මෙන්න ලංකාදීපයේ කියන කාරණාව ඒ හා සම්බන්ධ වෙනවා. පාම් තෙලින් පිසින ආහාර අනුභවය අනතුරුදායකයි. ප්‍රධාන පිළිකාකාරක 3ක් නිපද වෙනවා. වෛද්‍ය නවින්ද සොයිසා රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ වෙනුවෙන් ප්‍රකාශ කරනවා. උපුල් වික්‍රමසිංහයි ලංකාදීපයට මේ වාර්තා කරන්නේ. බලමු එකේ කියන්නේ මොකද්ද කියලා. පාම් තෙල් වගේ ප්‍රධාන පිළිකාකාරක 3ක් නිපදවන නිසා ඒවා භාවිතයට ගෙන පිසින ආහාර අනුභවයට ගැනීම අනතුරුදායක බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහත්මයා මෙහිදී ප්‍රකාශ කරලා තිබෙනවා. එහිදී විශේෂයෙන්ම අප හොයලා බලන්නට ඕන මේ කාරණාව. එහිදී කියනවා මා ඒ සඳහන් කරන්නට යන්නේ නැහැ විද්‍යාත්මක ප්‍රවේශයන් විද්‍යාත්මක නාමයන් ඒ පිළිකාකාරකයන්ගේ මෙසේ මේ පිළිකාකාරක වර්ග 3 කියලා හඳුන්වලා මෙසේ හඳුන්වන පිළිකාකාරක 3 පාම් තෙල් මිශ්‍රිත ආහාරවල අන්තර්ගත වන බවකී ඒ මහතා පාම් තෙල් සෙල්සියස් අංශක 200කට වැඩි උෂ්ණත්වයකදී රත් කරන විට මෙම පිළිකාකාරක නිපදවීම සිදුවන බවත් පරිහරණය කළ තෙල් නැවත නැවත රත් කරමින් පිසෙන කෑම වර්ගවල මෙම පිළිකාකාරක හැදීමේ ඉහළ ගුණයක් පවතින බවත් එතුමා සඳහන් කරලා තිබෙනවා. අප දන්නවා නිරන්තරයෙන්ම සඳහන් කරනවා මේ කෙටි ආහාර අපි ෂෝට් හීට්ස් කියලා කියනවා. කෙටි ආහාර නැවත නැවත බදින තෙල් වල තමයි බදින්නට කටයුතු කරන්නේ. ඔබ දන්නවා මේ පිළිබඳව. ඒ නිසා විශේෂයෙන්ම කියනවා මේ ෂෝට් හීට්ස් ආහාරයට ගන්න එපා කියලා. විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරද්දී විශේෂයෙන්ම අප හිතමු දියවැඩියාව කොලෙස්ටරෝල් මේ පිළිබඳව කතා කරද්දී කොලෙස්ටරෝල් ඇති අම්මෙක් අවදානම ඇති අයෙක් කෙනෙක් මේ කෙටි ආහාර සඳහා යොමවන්න එපා කිව්වේ මේ නැවත නැවත පිසින ලද තෙල්වල නැවත නැවත බැදීම හේතුවෙන් දැන් ඒ තව ඉතාමත් බරපතල තත්ත්වයක් නිර්මාණය කරනවා. වෛද්‍ය නවින්ද සොයිසා මහත්මයා කියන විදිහට මේ නැවත නැවත රත් කරන තෙල් හරහා පිළිකාකාරක 3ක් නිපද වෙනවා. එය එසේනම් ඒ හරහා බදින කෙටි ආහාර වන්නට පුළුවන්, පපඩම් වන්නට පුළුවන්. මේ සරල වාචනයෙන් කියන්නේ ඔබට තේරෙන්න යම් කිසි ආහාර ද්‍රව්‍යයක් වෙන්නට පුළුවන්. අප ඒ සමගින්ම පිළිකාකාරක 3ක් අනුභවයේ සඳහා ගන්නවා කියන කාරණාව තමයි නොකියා කියන්නේ. ඉතාමත්ම බරපතල කාරණාවක්. ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරද්දී ඉතාමත්ම බරපතල කාරණාවක් නිසා ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතුමයි කියන කාරණාව තමයි අප විශ්වාස කරන්නේ. අප අවධානය යොමු කරන්නේ දැන් දේශයේ කියනවා මෙහි දිගුවක් විස පොල් තෙල් සොයන්න PHI ලාත් ගයන් ගහල්ලගේ මේ වාර්තාව ගෙනෙනවා. ඒ අනුව වෙළඳපොලේ ඇෆ්ලටොක්සින් පිළිකාකාරක සහිත පොල් තෙල් නිපදී තිබේදැයි සොයා බැලීම සඳහා රසායනාගාර පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නොවසන PHI මහත්මයාලා තීරණය කරලා තිබෙනවා. ඒ අනුව ඔවුනුත් මේ විස පොල් තෙල් හොයන්නට මේ පාම් තෙල් හොයන්නට පොල් තෙල් හොයන්නට කටයුතු කරනවායි කියන කාරණාව තමයි සඳහන් වන්නේ. රටේ මහත් ආందోලනයක් ඇති කළ රටේ සියලු දෙනාම යම් සලිතවීමක් අර ඩේන් කිව්වා වගේ යම් සලිතවීමක සිටිනවා. මොකද එළඹෙන උත්සව සමයේදී කැවුම් ටිකක් උයා ගන්නට කොකිස් බැද ගන්නට තෙල් ඕන. හැබැයි වෙළඳ පොළට ගිහිල්ලා මොන තෙල්ද ගන්න කියලා පාරිභෝගිකයා අතරමං වෙලා ඉන්නවා.
ඔය අතර මේ ගැන හැමදෙනාම හැම මොහොතක කතා කරන නිසා අප ඊයේ රාත්‍රී ලයිව් එට් අපගේ ප්‍රවෘත්ති විකාශයනුත් මේ තෙල් පිළිබඳ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව හොයා බැලුවා. අප වෙතයි නැවත අවධානය යොමු කරන්නේ. ඇෆ්ලොටොක්සිඩ් නම් පිළිකාකාරකය මෙරටට ආනයනය කළ පොල්තෙල් වලින් හමුවීමත් සමග පොල්තෙල් සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් ඇති වුණා. පසු ආනයනය කළ පොල්තෙල් බහරුම් රැසකින් ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකය හමුවීමත් සමග එම තොග ප්‍රති අපනයනය කිරීමටයි තීරණය කෙරුණේ. දංකොටුව ප්‍රදේශයෙන්ද පිළිකාකාරක සහිත පොල්තෙල් බවුසර දෙකක් සොයාගත් අතර එම බවුසර සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. මේ අතර පිළිකාකාරක අඩංගු බවට තහවුරු වුණු මෙරටට ආනයනය කළ පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 10 දෙනෙකුගිනුත් පරීක්ෂණ කමිටුවක්ද පත් කර තිබෙනවා. එම කණ්ඩායම පත් කරනු ලැබුවේ නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ උපදෙස් පරිදි. මේ අතරතුර වෙළඳපොලේ පවතින පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තුළ විශ්වාසය ඇති කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයිනම ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කළා. මේ අතර පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ වෙළඳපොලේ පවතින පොල්තෙල් අහිත කරන වන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කරලා තිබෙන්නේ බිලියන 1කට ඒකක 30කට වඩා වැඩියෙන් තිබුණොත් හොඳ නැහැ කියන එකයි. පාරිභෝගික අධිකාරිය විදිහට දිස්ත්‍රික් 25න් නියැදි 125 අරගෙන පොල් සංවර්ධන අධිකාරියට බාර දුන්න පරීක්ෂා කරන්න ඊයේ වන විට 109 වාර්තා පාරිභෝගික අධිකාරියට ලැබිලා තිබෙනවා. ඒ 109ම ශරීරයට අහිත කර ඇපලටොක්සින් නැති බවයි අපිට වාර්තා වෙලා තිබෙන්නේ. එම නිසා වෙළඳපොළ තිබෙන පොල් තෙල් ශරීරයට අහිත කර නොවන බවයි විශේෂයෙන්ම පොල් සංවර්ධන අධිකාරිය විසින් ඒ වාර්තා වලින් අපිට ලබා දීලා තිබෙනවා. එහෙමනම් හොඳයි ටිකක් හිතට සහනයක් ගෙන දෙන කාරණාවක්. ඔය අතර දේශීය පොල් තෙල් නිපදවන්නගේ සංගමය ප්‍රකාශ කරනවා ඔවුන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දෙන්න පැය 24ක් ඇතුළත ශ්‍රී ලංකාවේ නිවැරදි පිරිසිදු පොල් තෙල් නිපදවන්න ඔවුන්ට හැකියාවක් තිබෙනවා කියලා. විශේෂයෙන්ම අප ඒ ගැන ඔබට කියනවා ඉස්සර දවසේ ඉරක් ගහගන්න අවුරුදු කොච්චර එහාටද කියලා අපේ ආච්චි අම්මලා ගෙදරට ගේනවා පොල් තෙල්. අපේ පොල් තෙල් නැහැට තියලා බැලුවාම පුදුමාකාර සුවඳක් එනවා. ඒ සුවඳ අද පොල් තෙල් වල එනවාද? සරල ප්‍රශ්නයක් අද උත්තරේ හොයාගන්න පුළුවන්. අන්න එදා පිරිසිදු පොල් තෙල් අපේ රටේ පොල් තෙල් සහ දැන් පොල් තෙල් වල වෙනස අපට අපේ රටේ දේවල් නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් මං එන්න හදන්නේ එතෙන්ට මොනතරම් සහනයක් වෙයිද? ඒ මොනතරම් අපේ ශරීරයට යහපතක් වෙයිද? ඩීන්ටයි අපි යන්නේ. Thank you චන්දන. අපි බලමු ඊළඟට Sunday Observer එකේ මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. ඉස්සලාම හෙඩ්ලයින් එක තියෙන්නේ Ministerial Committee on Presidential Commission of Reports. TID told to carry out further investigations. මේක ලියන්නේ උදිත කුමාරසිංහ. Tourism Minister Prasanna Ranatunga said that the 6-member ministerial committee appointed to study the report of the Presidential Commission of Inquiry that probed the 2019 Easter Sunday attacks has been given instructions to the Criminal Investigation Department and the Terrorism Investigation Division to conduct further investigations and also set up a new institution if necessary, and to inform the Attorney General regarding the steps to be taken against the then ministers who were in charge of the police but failed to take any remedial measures to prevent the carnage despite prior warnings by the state intelligence agencies. මේ කතාව දිගටම යනවා. ඒ වුණාට අපි ඉස්සල්ලා ඔය මං කියපු ටික ගත්තොත් මේකෙන් කියවෙන්නේ අපේ සංචාරක ඇමතිතුමා ප්‍රසන්න රණතුංග මහත්මයා කියලා තියෙනවා දැන් අර මේ ඇමතිවරුන් 6 දෙනෙක්ගේ කොමිසමක් පත් කරානේ මේ අර Presidential Commission of Inquiry එකේ report එක අධ්‍යයනය කරන්න ඒගොල්ලන්ට කියලා තියෙනවා ඒ කියන්නේ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් CID එකට සහ TID එකට Terrorism Investigation Division එකට හිටපු අමාත්‍යවරුන් ඉන්නවා නම් ඒකට සම්බන්ධ ඒගොල්ලන්ට හරියාකාර දඬුවම් දෙන්න කියලා. ඒ කියන්නේ අත්අඩංගුවට ගන්න හෝ දඬුවම් දෙන්න හෝ නීතිමය ක්‍රියාමාර්ග පවත්වාගෙන යන්න කියලා එතුමා කියනවා. ඒ කියන්නේ ඒ දවස්වල පොලිසිය බාරව හිටපු කට්ටිය නම් ඒගොල්ලන් අර ඉන්ටෙලිජන්ස් යුනිට් එකෙන් ආපු මේ තොරතුරු හරියට ගත්තේ නැත්නම් ක්‍රියාත්මක කරේ නැත්නම් ඒගොල්ලන්ට ඒ හා සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලායි ඒකෙන් කියවෙන්නේ. ඊළඟට අපි බලමු President appoints task force to achieve goals. Discussion with the village. President Gotabaya Rajapaksa has appointed a presidential task force to effectively guide
pursue and review the realization of objectives and the need of the people that the government seeks to achieve through the discussion with the village program. It has been named as a Rural Development Presidential Task Force on Discussion with the Village. A 15-member team of state ministers and parliamentarians have been appointed to this panel. දැන් අපි දන්නවා අපි මේ පත්තරේ වැඩසටහනෙන් උනත් අපි පෙන්눔 කරලා තියෙනවා ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහන කරගෙන යනවා. ඒ කියන්නේ ගමින් ගමට ගිහිල්ලා ඒ ළඟ තියෙන ප්‍රශ්න ගැන කතා බහ කරලා මොකද්ද ඒවට පිළියුම් දෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කොමිසමක් පවත්වලා තියෙනවා. ඒ කියන්නේ කොමිසමක් නෙමෙයි ඒක කාර්ය සාධක බලකායක් පිටුවලා තියෙනවා. ඒ කියන්නේ එතන ඇමතිවරු 15 දෙනෙක් මේ 15 දෙනෙක් ඉන්නවා කමිටුවක් විදියට. ඒකේ සභාපති ධූරය දීලා තියෙනවා නාමල් රාජපක්ෂ ඇමතිතුමාට. කියලා තමයි කියවනේ ඒගලන්ට කියලා තියෙන්නේ. එතකොට ඒ ගමින් ගමට ගිහිල්ලා ඒ ගම්වල තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා තමයි. සහ මේ ඩීනගේ හරිය හොඳ කාරණාවක් තියෙනවා. ඒකත් කියන්න ඕන දැන්. මේ ඔය ගම සමග පිළිසඳර වැඩසටහන ආරම්භ කරද්දී කිව්වා නිකන් ගමට යනවා. මෙහෙම එතුමාම කිව්වනේ ජනාධිපතිතුමාම. හැබැයි මේ කාරණාව හරහා එතුමා කියලා තියෙන්නේ එහි ගිහිලා ජනතාව ඉල්ලූ දේවල් නිවැරදිව සකස් කළාද? ඒ ගැන හොයා බලන්නට ඕන. ඒ වැඩේ කිව්ව දවසේ යම් කිසි නිලධාරියෙක් කළේ නැත්නම් මේ කමිටුවට පැවරෙනවා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට දැනුවත් කරන්න. ඒ කියන්නේ එතුමා යම් කිසි ගමකට ගියොත් ඒ ගමේදී ඉල්ලීම් සහ ක්‍රියාත්මක කරන්න කිව්ව දේවල් එලෙසින්ම ක්‍රියාත්මක විය යුතුයි. අනිවාර්යයෙන්. ඒක තමයි ඒකේ මූලිකම අරමුණ. ඉතාමත්ම හොඳ දෙයක්. හොඳයි. ඒත් එක්ක මේ කතාව මම හිතන්නේ චන්දනත් ගත්තා. Import of contaminated coconut oil, 5 companies under investigations. Nihal P. Abeyasinghe writes this one. Trade Minister Bandula Gunawardena said that the Consumer Affairs Authority and the Sri Lanka Customs will take action against companies which reported coconut oil containing the highly carcinogenic substance aflatoxin under the Consumer Protection Act and the Customs Ordinance. ඒ කියන්නේ පාරිභෝගික සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඇතුළත් සමාගම් 5කට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ මේ අර විස සහිත පොල්තෙල් ලංකාවට ගෙන එන සමාගම් 5ක්. අපි ඊළඟට බලමු Sunday Times එකේ මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. මේන් හෙඩ්ලයින් එක අද Sunday Times එකේ හරිම වැදගත් කතාවක්. In 2014, government paid $6.5 million to a CIA mole who has now been jailed. අපි බලමු ඒක තවත් දුරට මොනවද කියන්නේ කියලා. The Sri Lankan government in 2014 paid $6.5 million through its central bank to an American businessman who is also a CIA mole to buy influence and fix its image in the US. An investigative report in the Wall Street Journal now reveals following his sentencing for 12 years in prison after pleading guilty to tax evasion, foreign influence peddling and campaign finance violations. The businessman Imad Zuberi had been a mole for the US spy network, the Central Intelligence Agency, for more than a decade. A US court held that of the money given to him on behalf of the Sri Lankan taxpayers, 5.6 million or 87% of it had been spent on himself and his wife. A key aspect of the case played out in secret court filings and hearings. Mr. Zuberi was a long-time US intelligence source for the US government. මේ කතාවෙන් කියවෙන්නේ මේක ඇත්තටම ඇමරිකාවේ නිව්යෝක් නගරේ Wall Street Journal කියන පත්‍රයේ පළ වෙලා තියෙන කතාවක් ඇත්තටම. මේකෙන් කියවෙන්නේ 2014 අවුරුද්දේ ලංකාවේ ආණ්ඩුව අපේ මහා බැංකුව හරහා ඉමාද් සුබේරි කියන ව්‍යාපාරයෙක් ඇමරිකානු ව්‍යාපාරයකට මිලියන ඩොලර් 6.5ක ගාණක් දීලා තියෙනවා. එයාට ඒ ගාන දීලා තියෙන්නේ ලංකාවේ කීර්තිය කියන්නේ ඔව් ඉතින් එයා දැන් සිර දනුවේම ඉන්නකොට තමයි එයා මේ කතා ටික ඔක්කොම එලි කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම ඒ සල්ලි ටිකට මොකද උනේ? ඒක ගොඩක් දුරට ඒවා වියදම් වෙලා තියෙන්නේ එයාට සහ එයාගේ බිරිඳට. ඒ කියන්නේ ලංකාවේ කිසිම ප්‍රතිරූපයකට මේක වියදම් වෙලා තියෙන්නේ.
අපි ඒත් එක්කම බලමු තවත් කතාවක්. Government seeks deals with oil producing countries. Writes Damit Wickramasekara. Rupee plunge triggers talks with embassies to secure long-term payment facilities. The rapid depreciation of the rupee and an anticipated ballooning of the country's oil import bill have forced Sri Lanka for the first time to secure government-to-government agreements with several oil-producing nations, including Saudi Arabia, Qatar, Kuwait, Oman, and the United Arab Emirates and Russia on long-term credit. The Ceylon Petroleum Corporation chairman Sumit Vijayasinghe said that the discussions with the embassies of these countries were started amid indications that Sri Lanka's fuel bill would rise even further in the future. The objective is to explore the possibility of securing G2G deals to import crude oil at concessionary rates using a special quota system under a long-term payment scheme. මේ කතාවෙන් පෙන්වන්නේ ලංකාව මේ දවස් ටිකේ ඒ කියන්නේ මිඩල් ඊස්ටර්න් කන්ට්‍රීස් ඒ කියන්නේ සෞදි අරේබියාව, කතාර්, කුවේට්, ඔමාන්, UAE සහ රුසියාව වැනි රටවල් සමග මේ දවස් ටිකේ government to government ඒ කියන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට සාකච්ඡා කරගෙන යනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ තෙල් බිල ඉස්සරහට ඉහළ යනකොට අපිට දැන් ලංකාවේ තියෙන තත්ත්වය අනුව අපිට ඒව ගෙවා ගන්න බැරි වෙන තත්ත්වයකට එන්න පුළුවන්. එතකොට ඒක වළක්වන්න අපි ඒගොල්ලන් එක්ක ඇග්‍රීමන්ට් ගහ ගන්න හදනවා. ඒ කියන්නේ දිගුකල් පොඩ ගෙවන්න පුළුවන් වෙන විදිහට. ඒක දීර්ඝ කාලින ගෙවීමේ පහසුකමක් සහ මේ ක්‍රෙඩිට් සිස්ටම් එකක් ලබා ගැනීමට. ඒක යම් ණය පහසුකමක් වගේ දෙයක් තමයි. ඔව්. ඒක කරගෙන යනවා දැනට. එතකොට 15 more commonly used plastic items to be banned. This is written by Tarushi Veerasinghe. 15 more commonly used plastic items will soon be banned, the Ministry of Environment said days after sachet packets, inflatable toys and cotton buds with plastic stems were prohibited. Two more lists are being compiled for gazetting. ඒ කියන්නේ තවත් ප්ලාස්ටික් වර්ග දැන් මම දන්නවා ළඟදී මේ දවස් ටිකේ අපි ප්ලාස්ටික් දේවල් ඒ කියන්නේ බෑන් කරා. ඒ කියන්නේ තහනම් කරා. ඒ කියන්නේ ඒකට අර සැෂේ පැකට් අර මේ සෙල්ලම් බඩු වගේ දේවල් තහනම් කරා. ඒත් එකම තවත් ප්ලාස්ටික් වලින් නිපදවන දේවල් 15ක් ඉස්සරහට අයිත් තහනම් වෙයි කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. අපි ඊළඟට අන්තිමට සන්ඩේ ටයිම්ස් එකේ බලමු ඡායාරූපයක් තියෙනවා. ඒ කියන්නේ මේ දවස් ටිකේ සෑහෙන්න බඩුවල මිල ඉහළ ගියා. COVID-19 රෝගය ඒ කියන්නේ නැත්තනමත් නෑ නේ තියෙනවා. අනිවාර්යයෙන්. ඒක තියෙද්දී අවුරුදු shopping ගිය කට්ටියගේ ඡායාරූපයක් තියෙනවා. පළවෙනිදා පත්තට අපි ඒක ටක් ගාලා බලමු. ඒකේ පෙන්වන කිසිම බයක් නැතුව කට්ටිය කියන්නේ shopping යන එක. සමහර කට්ටියගේ මාස්ක් එක තියෙන්නේ බෙල්ලේ. ඉතින් මේ වගේ ගියාම අර තුන්වෙනි වේව් එක third wave එක එන්න පුළුවන්ද කියන එක අහන්න දෙයක්ද? ඔව් දැන් ඒ කියන්නේ කිව්වනේ. ඒ කියන්නේ හැම සෞඛ්‍යංශයම කිව්වනේ තුන්වෙනි රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම ඔබට බාරයි. ඒක තමයි කිව්වේ. දැන් ඒක බැලුවම අපිට පේනවා ඉතින් නේද? අද ඉරිදානේ. ඔව්. අද එළියට බහලා බලන්න. අපි එහෙම බලන්න කියලා කියනවා. ඩීනේ බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට. අයිබෝන්. අපි ඊළඟ සතියේ මොන ගෑමු? හම්බෙමු. හොඳයි. ඒ වන හිතවතුනි අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වන්නට. පත්තරෙන් තවත් තොරතුරු කියන්න හදන්නේ දේශපාලන පලිකණීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසම විවිධ කොමිසම් අතර ඒ කොමිසම ගැන පහුගිය දවස්වල කතා වුණා. දැන් මේ කොමිසම ඉදිරියට ක්‍රියාකාරී වන්නේ කොහොමද? අන්න අද මවබිම ප්‍රධාන පුවත දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන යෝජනාව අප්‍රේල් 21 වනදා මැති සභයට අප්‍රේල් 22 23 විවාදයට WK ප්‍රසාද් මංජු සහ JT ද සිල්වා අද මවබිම ප්‍රධාන පුවත විදිහට මේ වාර්තා කරනවා. මෙන්න මේ කාරණාව ගැන වැඩි ඉඩක් වෙන් කරමින් වාර්තා කරනවා. අපි ගැන ටිකක් කියමු. 2015 ජනවාරි මාසයේ 8 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා තෙක් කාල සීමාව තුළ ක්‍රියාත්මක වී ඇතැයි කියනු ලබන දේශපාලන පලිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුවේ මීළඟ න්‍යාය පුස්තකයට හා සම්බන්ධ පරිපූර්ණකයට ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය මගින් පාර්ලිමේන්තු මහලේකම්වරයන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 21 වෙනිදා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර සිකුරාදා 5 වරවෙනි නිකුත් කළ ලද පාර්ලිමේන්තුවේ අංක 3 දරණ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූර්ණකයේ ඇතුළත් කරනු ඇත කියලා තව සඳහන් වෙනවා. මේ අනුව ඉදිරියට මේ පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඒ ගැන වඩාත් සමාජය තුළ කතා බහකට ලක් කිරීම පිළිබඳව වඩාත් අවධානයට යොමු වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉන්පසු අවධානය යොමු කරන්නේ අප හිතවතුනි දේශීය පුවත්පතට. දැන් මේ මව්බිම කියූ ප්‍රකාශය දේශීය වාර්තා කරනවා මෙසේ. දේශපාලන පරිගැනීම් කමිටු වාර්තාව නීතියක් වෙයි විවාද 22 සහ 23. දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ පාර්ලිමේන්තුවේ විශේෂ යෝජනාවක් ලෙස සම්මත කොට ක්‍රියාත්මක කිරීමට රජය තීන්දුව කර ඇත. එයට අදාළ යෝජනාව දැනටමත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ කියලා අර මව්බිම කියූ ප්‍රකාශය දේශය ඉතාමත්ම සංක්ෂිප්තව වඩාත් තේරෙන විදිහට වඩාත් දැනෙන විදිහට වාර්තා කරලා තිබෙනවා. ඔය අතර නැවතත් යන්නේ මව්බිමට. මීට කලින් ඩීන් ඒ ගැන කිව්වා. ඒ තමයි පාස්කු කොමිසම පිළිබඳව නැත්නම් ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරීත්වය දැන් ඒ අවසානයේදී මේ මොහොත වන විට ලියවිල්ලක් බවට පත්කොට ඒ ජනාධිපතිතුමාට මේ කොමිසමේ කටයුතු හමාර කරලා බාර දුන්නා. හැබැයි මේ සඳහා වියවුණු විශාල මුදල පිළිබඳව ඩීන් සඳහන් කළා. එය අද මව්බිමත් වාර්තා කරනවා. පාස්කු කොමිසමට ගිය වියදමක තරම කියලයි බුද්ධික සමරවීරය වාර්තා කරන්නේ. අප බලමු එය මව්බිම වාර්තා කරන්නේ කෙසේද කියන කාරණාව. පාස්කුරුදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු සඳහා ආසන්න වශයෙන් දල වශයෙන් රුපියල් මිලියන 650ක් පමණ වැය වී ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් කොමිෂන් සභාවේ අවසාන අධියර සඳහා වන වියදම් තවමත් නිසි ගණනය කර නොමැති බැවින් මුළු පිරිවැය රුපියල් මිලියන 650ක් නොවේසනම් කෝටි 65කටත් වඩා වැඩිවන්නට පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ සාක්ෂිකරුවන් 450ක් පමණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන් අතර තවත් 1100කට ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකක ඉදිරියේ ප්‍රකාශ සටහන් කරන්නට යෙදුණා. ජනවාරි 27 වන දින කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු අවසන් බව නිවේදනය කළ අතර එය හමුවේ අවසන් වරට සාක්ෂි ලබා දුන්නේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්මයා කියලත් මෙහි පසු විපරම පිළිබඳව සඳහන් කරනවා. ඒ වියදම පිළිබඳව සඳහන් කරනවා. ඒ ගැන එහෙම කතා කරද්දී අප යනවා නැවතත් දේශීය පුවත්පතට. එහිදී නව තනතුරක් සමගින් ඒ තනතුරට ගැළපෙන සුදුස්සෙකුගේ පත්වීමක් පිළිබඳව දේශීය වාර්තා කරනවා. මේ මීට දිනකට දෙකකට පමණ පෙර සිදුවන සිදුවීමක් ඉරිදා බැවින් ඉරිදා පුවත්පතකට ඇවිත් තිබෙනවා මෙහෙම. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහන් සමරනායක කියලා ඒ පුවත වාර්තා කරනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ කියලයි මෙහි සඳහන් කරන්නේ. විශේෂයෙන් මෙහිදී තවත් කාරණා පිළිබඳව සඳහන් කරනවා. මේට පෙර එම තරතුරු දරූ නාලක කළුවැව මහතා ඉවත් යාමෙන් පුරප්පාඩු වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මෙම පත්වීම සිදු කිරීමට නියමිතව තිබෙනවායි කියන කාරණාව තමයි එසේ වාර්තා කරන්නේ. මම ඒකයි කිව්වේ ප්‍රබල තනතුරකට නැත්නම් විශේෂයෙන්ම වගකීමක් දැරිය යුතු තනතුරකට වගකීමක් දැරිය හැකි පුද්ගලයෙක් පත් කිරීම පිළිබඳව තමයි ඒ තොරතුර. ඔය අතර අප පරිසරය පිළිබඳව කතා කරනවා. පරිසරයට ස්වභාවික පරිසරයට මිනිසා විසින් මුදා හරින ඇතැම් ද්‍රව්‍ය නිසා වන පරිසර හානිය පිළිබඳව කතා බහ කරනවා. ඔය අතර මෙන්න මෙහෙම පුවතක් වාර්තා කරනවා අද පුවත්පත් කිහිපයක්. මම උපුටා ගන්නවා ගැන කියන්නට ඉරිදා ලංකාදීපය සුපිරි වෙළඳසැල් ජාලයෙන් සිලි බෑග් බිලියනයක් පරිසරයට බිලියනයක්. දයසිලි ලියනගේ ඒ වාර්තාව ගෙනෙන්නේ අපි බලමු එහිදී කියන කාරණාව. සුපිරි වෙළඳසැල් වලින් වසරකට සිලි බෑග් බිලියනයක පමණ ප්‍රමාණයක් නිකුත් කරන බව අනාවරණය වී ඇත. එක් වෙළඳ භාණ්ඩයකට එක් සිලි බෑගේ බැගින් ලබා ගැනීමට පාරිභෝගිකයන් පෙළඹී සිටින නිසා මේ තරම් බෑග් ප්‍රමාණයක් වසරකට නිකුත් කිරීමට සිදු වී ඇති බව සුපිරි වෙළඳසැල් හිමියන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා සමග පැවති සාකච්ඡාවකදී පෙන්වා දී තිබෙනවා. පොලිතින් භාවිතය අවම කිරීම සඳහා එක් බෑගයකට රුපියලක මිලක් අය කිරීමට අනුමැතිය ඉල්ලා ඇති ඔවුන් එම මුදල පරිසර අරමුදලට බැර කරන බවද ප්‍රකාශ කර ඇත කියලයි සඳහන් කරන්නේ. දැන් මේ කාරණාව වාර්තා කරනවා තවත් පුවත්පත් කිහිපයක්. ඔය අතර එය දිවයින වාර්තා කරනවා මේක වාර්තාවක් කියලා. මොන වාර්තාවක්ද? මෙන්න ශ්‍රී ලංකාව ලන්ච් ෂීට් වලින් ලෝක වාර්තාවක්. අනුර බාලසූරිය මේ ගැන වාර්තා කරනවා.
දැන් කලින් කිව්වේ සිලි බෑග් පිළිබඳව දැන් ලන්ච් ෂීට් පිළිබඳව වාර්තා කරනවා. එය වාර්තා කරන්නේ කෙසේද? මෙන්න ඒ කතාව වාර්තා කරන ආකාරය අපි බලමු. එය සඳහන් වන ආකාරය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දිනකට ලන්ච් ෂීට් මිලියන 10කට වඩා පාවිච්චි කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ අනුව ලොව ලන්ච් ෂීට් භාවිත කරන එකම රට ශ්‍රී ලංකාව බවත් හෙතෙම සඳහන් කරනවා. මිලියන 22ක ජනගහනයක් සිටින අප රටේ දිනකට ලන්ච් ෂීට් මිලියන 10කට වැඩිය පරිහරණය කිරීම සිතා ගැනීමටවත් බැරි තත්ත්වයක් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ඔබ හිතන්න මේ කියන ප්‍රකාශ ගැන. ලන්ච් ෂීට් භාවිතය අප රටේ වරක් තහනම් කළත් එය නතර වී නැති බැවින් එය තහනම් කිරීමට අවශ්‍ය නීති රීති සකස් කිරීමට උපදෙස් දී ඇතැයිද එතුමා සඳහන් කරනවා. ඔබ හිතන්න මේ බැහැර කරන සියල්ලක්ම පරිසරයටයි මුදා හැරෙන්නේ. සරලයි. අප සූදානම් වෙලාව දකින්නට. මා මීට පෙර සරලයි කිව්වේ එය මොනතරම් සංකීර්ණයිද කියලා අපට සරලවම හිතා ගන්නට පුළුවන්. දවසකට මිලියන 10ක් ලන්ච් ෂීට් නොදිරන ලන්ච් ෂීට් මේ පොළොව මතටයි වැටෙන්නේ අවසානයේ. මේවා ප්‍රතිචක්‍රීකරණය කරනවාද? නොයිසර මේ හරහා පරිසරයට වෙන හානිය මොකක්ද? පරිසර හානිය පිළිබඳව වඩාත් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත් තිබෙන කාලයක මේවා නතර කරන්නට හෙට තව දවසකින් තව සතියකින් නොව වහා පියවර ගැනීම යුතුයි කියන කාරණාව තමයි මා හිතන්නේ සිදු විය යුත්තේ. ඔය අතර දිවෙන වාර්තා කරන තව පොතකට යමු වෙනවා. NGO ගැන කතා වුණා. NGO නඩ ගැන කතා වුණා පසුගිය දවස්වල. මේ විවිධ මුදල් පිල්ලි අරගෙන ඒ හරහා ක්‍රියාත්මක වන රට සල්ලි අරගෙන ක්‍රියාත්මක වන විවිධ ආයතන පිළිබඳව දැන් මෙන්න ඒ ගැන යම් නියාමනයක් සිදු කරනවා කියන කාරණාව සඳහන් කරනවා. NGO වලට මින් පසු පිටරට සමග ගෙවිසුම් බැහැ කීර්ති වර්ණකුල සූර්ය දිවෙන්ට වාර්තා කරනවා. ඒකෙන් කියන කාරණා මොකක්ද කියන අපි බලමු. විශේෂයෙන්ම ඒ ගැන වඩාත් අවධානය යොමු යුතුයි. රට තුළ ආගමික මූලධර්මවාදී කටයුතු සහ බෙදුම්වාදී ක්‍රියා පවත්වාගෙන යාම සඳහා මින්මතු කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට විදේශ රටවලින් අරමුදල් ලබා ගැනීම රජය විසින් තහනම් කර ඇත. ඉතාමත්ම සාධනීය ඉතාමත්ම යහපත් ක්‍රියාවක් කියලා අප විශ්වාස කරනවා. එසේම රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ රටවල් සමග ගිවිසුම් වලට එළඹීමද රජයේ වහාම අත්හිටුවා තිබේ. රජයේ මෙම පීවරගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර සෞදි අරාබියාව, කටාර් සහ කුවේට් යන රටවල ආගමික සංවිධානවලින් ඩොලර් මිලියන ගණනක් මෙරට අන්තවාදී සංවිධානවලට ලැබී ඇති බව හෙළවීමත් සමග කියලයි දිවෙන්ට වාර්තා කරන්නේ. මේ ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පසුගිය දවසක පාස්කු විමර්ශන කොමිසම හරහා මේ කරුණු එළියට ආවා. ඇතම් විට මේ හරහා ක්‍රියාත්මක වන තවත් කටයුතු ඇති ඒවා පිළිබඳව හොයා බලන්න කියලා අප විශේෂයෙන්ම ආරක්ෂක අංශ වෙතින් ඉල්ලා හිටිනවා. එක රටක් නම් සියලු දෙනාම එක නීතියකට අවනත විය යුතුයි. ඒ දවස එළඹෙන්නේ කවදාද? අප දැස් තල්වා බලා සිටිමු. එයයි ඒ වාක්‍ය අවසන් කරන්නට හොඳම වාක්‍ය කියලා මම විශ්වාස කරනවා. ඔය අතර මෙන්න මෙහෙම තවත් පුවතක් තියෙනවා. ඒ දිවන වාර්තා කරනවා. පිල්ලයන් මඩකලපුවේ කුරුළු දූපත දැහැගන්න හදයි. මනෝජ් අබේදීර වාර්තා කරනවා. මොකටද මේ දැහැගන්න හදන්නේ කුරුළු දූපත? ඒ වාර්තා කරන්නේ මෙන්න මෙහෙමයි. අපි බලමු. මඩකලපුව පොරතිව් පත්තු වෙල්ලවැල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් තිරුපලුගමම් ප්‍රදේශයේ වැදගත් ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් කුරුළු දූපතක් දේශපාලනික මැදිහත් වීම යටතේ අත්පත් කර ගැනීමට දරන ප්‍රයත්නයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා කියලා කියනවා. මෙය සංචාරක පක්ෂීන්ගේ නිජබිමක් බවටයි සැලකෙන්නේ කියලා සඳහන් වෙනවා. ඒ නිජබිම තමයි මෙලෙසින් මේ දේශපාලන මැදිහත් වීම මත තමන් සතු කරගන්නට උත්සාහ කරන්නේ කියන කාරණාව සඳහන් වෙනවා. මෙන්න තවත් පුවතක්. රටපැන්න අන්තවාදී දේශකයන් අල්ලන්න මෙහෙයුමක් කීර්ති වර්ණකුළු සූර්ය මෙයත් දිවෙන්ට වාර්තා කරනවා. ඒ ගැනත් අපි හොයලා බලමු. එයත් ඉතාමත්ම සිදු විය යුතු කාරණාවක්. පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසු මෙරට රැඳී සිටි ISIS ක්‍රියාකාරීන් සහ අන්තවාදී ඉස්ලාමීය දේශකයන් 50 දෙනෙක් පමණ කිසිදු පරීක්ෂණයකට ලක් නොකර මෙරටින් පිටුහල් කර ඇත. මෙනිසා පාස්කු ප්‍රහාරයේ විදේශ සබඳතා සෙවීමට රජය රටවල් 5ක සහාය පතා ඇත කියලා සඳහන් කරනවා. ඔන්න ආකාරයෙන් තමයි ඒ පුවත් වාර්තා කරන්නේ. ඔය අතර අප යමුවන්නේ මව් රට පුවත්පත වෙත. එහි මුල් පිටුවේ පළවන පුවත් කිහිපයක් උපුටා ගන්නවා. මෙන්න එක් පුවතක් ඉතාමත්ම හොඳයි කියලා ඔබට තේරෙවි. RMB නැත්නම් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සුරාබදු සහ රේගුවට රහස් පෙට්ටියක්. මොකටද මේ? ප්‍රේමලාල් විජේරත්න මේ වාර්තා කරනවා. වැඩි වශයෙන් මහජනයාගේ දෝෂ දර්ශනයට ලක්වන රජයේ ආයතන පිළිබඳව මහජනයාට රහස්‍යගතව ලිඛිතව පැමිණිලි සිදු කිරීමට හැකිවන ලෙස අල්ලස් පැමිණිලි පෙට්ටි සවි කිරීමේ නියම ව්‍යාපෘතියක් ළඟදීම ක්‍රියාත්මක කිරීමට අල්ලස් කොමිසම තීරණය කරලා තිබෙනවා. යනුව අල්ලස් කොමිසමේ ලේකම්වරිය සඳහන් කරනවා. එය පළමු පෙට්ටිය නැත්නම් පළමු පියවර වශයෙන් අල්ලස් පෙට්ටි මෝටර රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට රේගුව සහ සුරාබදු ආයතනවල සවි කිරීමට කටයුතු කරන බවත් සඳහන් වෙනවා. ඒ පෙට්ටි ටික ඉතුරුන ලොකු දෙයක්.
ඔය අතර තවත් පුවතක් කුඩුවලටම බැංකු ගිණුමක් වටිනාකම රුපියල් කෝටි 49ක් ප්‍රේමලාල් විජේරත්නමයි ලියන්නේ. එකෙන් කියනවා මැද පෙරදිග සිටින මහා පරිමාණ කුඩු ජාවරුන් මෙරට එක මූල්‍ය ආයතනයකට රුපියල් 49 කෝටියක මුදලක් රහසිගතව එවා එම ගිණුමෙන් මෙරට සිටින අනෙක් ජාවාරම්කරුවන්ගෙන් ගිණුම් වලට මුදල් අදින රහස් ක්‍රමවේදයක් රහස් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවායි කියන කාරණාව පසුගියදා තමයි මේ පිළිබඳව අනාවරණය වන්ට යෙදුනේ. ඒ ගැන තවත් පරීක්ෂණ වෙනවායි කියන කාරණාව තමයි සඳහන් වන්නේ. ඒ තමයි අද පත්තරයේ තොරතුරු මුල් පිටුවෙන් අප උපුටා ගන්න අප සූදානම් හිතවතුනි විරාමයක් සඳහා යොමු වන්නට විරාමයෙන් පස්සේ කාටුන් තුලින් ඔබ බෙහෙදකිනවා. අපි කාටුන් බලන්න හදන්නේ මුලින්ම බලන්නේ ඉඩික්ලික් කාටුනේ. මේ කාටුනෙන් බලද්දී මේ කාටුන් කියන්න ගොඩක් දේවල් තිබෙනවා. බලන්න සාමාන්‍ය ජනතාව කියන කුඩා මාළු රැළ පිහිනා එනවා. ඒ ඉදිරියට ඒ කුඩා මහලුන්ව ජනතාව කියන කුඩා මාළුන්ව ගිල දමන්නට මහ විශාල මාළු රැලක් ඉදිරියට පිහිනා එනවා. දූෂිත ව්‍යාපාර නීතිය SLS දූෂිත ව්‍යාපාර මේ ආදී විවිධ නම් වලින් හඳුන්වන දූෂිත මහලු ඉන්න ඔය අතර එක් මහලු අපි හිතමු කාන්තා පාර්ශවයක් මහලුවගේ ගැහැණු සතාට කියන නම මට මෙතන කියන්න බෑ. එහෙම මහලුවෙකුත් මේ SLS කියන ලාංඡනය ඔස්සේ පිහිලා එනවා. ඒ හරහා ඉඩික්ලික් කාටුන ඇඳෙනවා. අපි ඒ ගැන ඉස්සරහට තවත් කාරණා කියනවා. අපි දැන් බලන්නේ සොරිසර් කාටුනේ දේශීය පුවත්පතේ. මෙන්න ඒ කතාව වෙනම එකක්, මේ කතාව වෙනම එකක්. මෙතන ඉන්නවා සොරිසර් එක්ක අපේ අසංග. සිංහරාජ්‍ය රැකුනේ අලිපාටිය හින්දලු. අපරාධි අලිපාටිය විල්පත්තුවේ දකින්නම නැතුව ඇති. අලිපාටිය විල්පත්තුවේ පැත්තේ තිබ්බනම් එහෙම ඒ ටිකත් ඉතුරු වෙනවා කියලා තමයි කියන්නේ. ඔය අතර අපි සූදානම් වෙනවා තොප්පි කාටුනේ බලන්න. මෙන්න බලන්නකෝ අර ඉස්සලා මාළුවෙක් විදිහට කාන්තාවක් හිටියන්නේ. ඒ කාන්තාව මෙතන ඉන්නවා. මෙන්න තොප්පි ඉන්නවා. අර කාන්තාව කවුද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ කාන්තාව මෙහෙම කියනවා. ටිකක් වහ කෑවට කමක් නැහැ. ඒතර තොප්පි කියනවා හපොයි මැඩමුත් වහ කෑවා කියලා. කවුරු ගැනද මේ දවස්වල කතා වෙන්නේ කියලා ඔබ හොඳින්ම දන්නවා. ඒ කාටුනේ වෙනස් විදිහකට ඇඳෙනවා අසංග දේශීය පුවත්පත රඳින ප්‍රධාන කාටුනේ. කළුවරේ දෙන්නෙක් ඉන්නවා. ඒ මගෝඩිස් කෙනෙක්. හැමදාමත් මගෝඩිස්ලා කරපු දේවල්. මගෝඩිස් තමන්ගේ අත දාලා ඉන්නවා ඩොලර් බෑග් එකක් අරන් ඉන්න ව්‍යාපාරිකයෙකුට. ඔවුන් ඉන්නේ අඳුරේ. හැබැයි පිටිපස්සට ටෝච් එක ගහලා බලද්දි අනේ අර අහිංසක කාන්තාවක් ඉන්නවා දහදිය දමලා ඇයව තමයි එළියෙන් පෙන්ලා තිබෙන්නේ. හැබැයි මගෝඩිස්ලව කවදාවත් පෙන්ලා නැහැ. මොකද ඔවුන් අඳුරේ ඉඳන් තමයි ඒ වැඩ කරලා තියෙන්නේ. ඒකයි අද දේශයට අසං අදින්නේ. ඔය අතර අපි පරණ අවුරුද්ද සඳහා නවසඳ බැලීම සූදානම් වෙනවා. හිඩස කාටුනේ තියෙනවා නවසඳ බලන විදිය සහ බලන කෙනා. මෙන්න නවසඳ බැලීම අවුරුදු චාරිත්‍ර ඔබට පේනවා. අපේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා නවසඳ බැලීම බලද්දී ඈතින් වලාකුළු අතරින් නවසඳ පායාගෙන එනවා. ඒ කවුද හොඳට බලන්න. උවිඳු විජේවීර සහෝදරයා නවසඳ තුලින් දකින අනුර කුමාර දිසානායක මහත්මයාට මෙහෙ කියවෙනවා. මේ තමයි හිඩස කාටුනේ. ඔය අතර අපි බලන්නේ පියල් ලංකාදීපිට දෙන කාටුනේ. සාමාන්‍යයෙන් අවුරුදු කාලෙට කනා මුට්ටි ගැසීම ඉතාම හොඳින් දන්නවා. මේ කනා මුට්ටි ගැසීම හරියට වචන කඩාගත්තොත් කනා මුට්ටියට ගැසීමයි. බලන්ටකො වෙලා තියෙනදී ඩොලරේ අගේ රුපියල් 203 පනි. ඔබට පේනවා කනා මුට්ටිය එල්ලලා තියෙන ඒ මුට්ටිය අර රැහැකින් බෙදලා තියෙනවා. ඒ ඩොලරේ යනුවෙන් සඳහන් වෙලා තිබෙනවා. ඒ ඩොලරේ යනුවෙන් සඳහන් වෙලා තියෙන මුට්ටිය ඉහළට ඇදෙනවා. ඔය අතර පහළ සිට මේ රුපියල කියන කෙනා තමයි දැස් පැඳගෙන කැඩිච්ච ආර්ථිකය නැමැති මුගුරෙන් අර ඉහළට ගිහිල්ලා තියෙන මුට්ටියට පහර දෙන්න හදන්නේ. පියල් මේ ඩොලරේ ඉහළ යාම ඊටාම හොඳින් දැකලා තියෙනවා. ඒ ඊටාම අනා කාටුනයක් ලෙස එසේ අඳිනවා. දැන් සූදානම් වෙනවා සිම්පල් මෑන් කාටුනේ බලන්න. අවුරුද්ද ළඟයි. මෙන්න දෑත් එකතු කරලා සූර්ය දිව්‍ය රාජ්‍ය මේ දෙස තමන්ගේ net හෙලදී මෙහෙම කියනවා. කරදර බාධක රෝබිය දුරු වී සකල ලෝවාසී සියලු සත්වයන්ට සහ පරිසරයට සුබ නව වසරක් වේවා කියලා මේ අවුරුද්දේ ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. එයයි ඒ සිම්පල් මෑන් කාටුනෙන් කියන්නේ. ඔය අතර තවත් පැතුමක් තිබෙනවා. ඒ පැතුම් බලන්නට අපි ඕන තිස්ස හේවාවිසගේ සේතන් කාටුනෙන්. මෙන්න මගෝඩිස්
තමන්ගේ මිත්‍රයා මොකද ඡන්දය දෙන මිත්‍රයා සේතන්ට ආවුරුද්දට සුබ පතනවා. ලබන්නා වූ අලුත් අවුරුද්දේ සේතන්ලාටත් ලබන්නා වූ අලුත් අවුරුද්දේ සේතන්ලාටත් කන්න බොන්න යාන වාහන ලැබේවා. එතකොට සේතන් ගොයියා මගෝඩිස්ට සුබ පතනවා. ලබන්නා වූ අලුත් අවුරුද්දේ අපේ වගේම ඔබතුමාලගෙත් මොලේ හරි තැන පිහිටා හරි තීරණ ගැනීමට හැකි වේවා කියලයි සේතන්ලා සුබ පතන්නේ මගෝඩිස්ලට. ඔය අතර අපි වෙලාවත් බලනවා. වෙලාව බලලා ඊළඟ කාටුනේ ඔබට කියනවා. දැන් බලන්නේ ලංකාදීපේ ලංකෝනිස් කාටුනේ. මෙන්න බලන්නකෝ. ලංකෝනිස් ගිහිල්ලා තියෙනවා අංජනම් බලන තැනකට. ඔන්න කතාව. මේ කතාව මොකද්ද කියලා බලන්න. මම මේ අවුරුද්දට බඩුමුට්ටු ගන්න යන ගමන්. කවුද කියන්නේ ලංකෝනිස් ඇවිල්ලා රංජනම් බලන තැනට ඇවිල්ලා. ඒතර අංජනම් බලන මේ වෙද මහත්තන් කියනවා ඉතින් මොන හේකටද මෙහෙට ආවේ? එතකොට ලංකෝනිස් අහනවා පිළිකාකාරක නැති පොල් තෙල් තියෙන්නේ කොහෙද කියලා බලා ගන්නයි මම අංජනමක් බලන්න ආවේ. ඒකයි අද ලංකෝනිස් කාටුනින් කියන්නේ. අවසාන වශයෙන් උපුටා ගන්නවා අද ඉරිදා කවිය. මෙන්න ඉරිදා කවියෙන් කියන කාරණාව. නද පතුරයි කොහා ඇවිදින් හතර අත දරු පැටවුන්ට එය සතුටකි අපරිමිත. අග හිඟ මැදින් අවුරුද්දක් එළඹ ඇත සැනසීමක් නම් වැඩිහිටි අපට නැත. සැනසීමක් නම් වැඩිහිටි අපට නැත. එහෙමයි ඉරිදා කවියෙන් කියන්නේ. ඒ එහෙම වෙන්නට හේතු බොහොමයක් තිබෙනවා. ඒ හේතු සාධකයන් හොයා බලන්නට හැකි වේවායි හැම දිනාටම හැකි වේවායි ප්‍රාර්ථනාව කරනවා. ඒ ප්‍රාර්ථනාව කරමින් අපි අදට පත්තරේ සබ ගන්නවා.